4යි. ඒ නිසා පොදු හරය 12 කරගන්න මෙහා 3න් වැඩි කරනවා. ඒ නිසා මම උඩත් 3න්ම වැඩි කරනවා. එතකොට මෙන්න මෙතන මම මේ විෂම භාගයක් බවට හරවලා ලියනවා 3 වරක් 2 6යි 2යි 8යි 3න් 8යි වැඩි කිරීම. ඔන්න බලන්න දැන් මෙතන මේ එක ප්‍රශ්නයක් කරගන්න එපා. මෙතන තියෙනවා 12න් 3ක් අඩු වෙනවා 12න් 1ක්. හොඳට බලන්න ඉස්සෙල්ලා මෙතන 4 වරක් 3 12යි මෙතන 1 වරක් 3 3යි. එතකොට 12න් 1 කියන එක වෙනම තියාගන්න. පාන් කියලා හිතන්න පාන් රාත්තල වෙනම තියාගන්න. ඒව අඩු කරන්න තිබුණොත් අඩු කරමු මෙතන අඩු කරන්න නැහැනේ. එතකොට 1 වරක් 3 3යි 3න් 1ක් 2යි. එතකොට 12න් 2ක් එනවා මෙතන. 12න් 2යි කියන්නේ ඔබ දන්නවා 6න් 1යි නේ. 12න් 2යි එනනම් අපි 12න් 2ම දාමු කොන්න. එතකොට 12න් 2 එන්නේ කොහොමද? 1යි 12න් 2. කොහොමයි එන්නේ? මෙතන හරය සමානයි 12යි 1 වරක් 3 3යි 3න් 1ක් 2යි. ඉතින් ඇත්තටම මේ පියවර ගාන වැඩි වෙන නිසා මම මේ 12න් 2 කියන එක එකපාරම ලියන්න 6න් 1යි කියලා. ඔබට ඒක තේරෙනවා ඇති කියලා හිතනවා. ඊට අමතරව තියෙනවා එහා පැත්තේ බෙදීමක් 3 වරක් 2 6යි 1යි 7යි 3න් 7යි. ඉතින් කාට හරි පුළුවන්කම තියෙනවා නම් මේකෙන් එන උත්තරේ වෙනම අරගෙන මේ 1යි 6යි 1 කියන එකත් විෂම භාගයක් කරලා ලියා ගන්න හරිම වටිනවා. මම ලියලත් නැහැ. එහෙම ලියන්න පුළුවන් නම් ගොඩක්ම වටිනවා. මෙතෙන්ට එනකන් ඔයාලගේ හරිද කියන්න මට ඉස්සෙල්ලා. ඔව් නේද? එහෙනම් මම ඔන්න නැවත අවස්ථාවක් දෙනවා. දැන් මේක 6 වරක් 1 6 1යි 7යි 6න් 7යි. මේක සුළු කරගන්න නැවත අවස්ථාවක් දෙනවා ඉක්මනට වැරදිත් ඉක්මනට උත්තරේ ගන්න. දැන් මම උත්තරේ අහන්න යන්නේ කට්ටියකින් ඒ නිසා ඉක්මන් කරන්න. මොකද අපිට මේක හැමෝම හරිය ගන්නයි ඕනනේ. මේක හරි වෙන්නයි බෑ හැමෝගෙම. වැරද්දක් ලබාගෙන වැඩක් නැහැ. හරි. උත්තරේ ආපුවා ඒ කියන්නේ තම තමන්ට ආපු උත්තර 1යි 12න් 4 1යි 12න් 4 අවසාන උත්තරයක් නම් නෙමෙයි පුතේ. මොකද මේක සරල වෙනවා. තව උත්තර කියන්නේ 2යි 7න් 2 කියලා උෂාන් කියනවා. බලමු අපි. 2යි 7න් 2 කියලා කියලා දෙන්න. 1යි 6න් 2 1යි 6න් 2 මේකත් සරල වෙලා නේ. කොහොම බෑ? අයවසරදී ඉඳන් කියලා දෙනවා සරල කිරීම. උඩින්ම සරල කරන්න. හරි බලමු අපි මේ දෙක ඉස්සෙල්ලාම සුළු කරන්න පුළුවන් ඔයාලට. එතකොට මේක සුළු කරාම මේ 8යි 6යි කියන දෙක සුළු වෙනවා. මේක දෙකෙන් බෙදුනහම 4ක් දෙති මේක දෙකෙන් බෙදුනහම වෙනවා 3ක්. එතකොට අපිට ගන්න පුළුවන් 7ක් 4 28ක් දා ගන්න පුළුවන්. නැත්නම් කෙලින්ම 4 වැඩි කිරීම 7 දා ගන්නත් පුළුවන්. කැමතිද? මම 4 වැඩි කිරීම 7ම දා ගන්නම්කෝ. යටට එනවා 3 වැඩි කිරීම 3. ඔක වැඩි කරන්න ගියේ නෑ. ඕනනම් වැඩි කරගන්න පුළුවන්. 6න් 8 බෙදීම වෙනුවට වැඩි කිරීම දාලා මෙයාගේ උඩ යට මාරු වෙනවා. එතකොට යටට 7 එනවා උඩට 3 එනවා. ඒකේ පහසුව තමයි මෙහෙම කපලා දාන්න අපිට පුළුවන්. එහෙනම් උත්තරේ එනවා 4 යට 3. 4 යට 3 කියන්නේ 1යි 3න් 1යි. එතකොට මේක තමයි උත්තරේ ඔයලු කියපු එක තමයි උත්තරේ එන්නේ 1යි 12න් 4. නමුත් ඒක උත්තරේ නෙමෙයි අන්තිම උත්තරේ මෙතෙන්ට. මොකද මේ දෙක 4න් බෙදෙනවා. 1යි 3න් 1 උත්තරේ. ඉතින් මේක ඔයාලගේ උත්තරයක් විදිහට බාර ගන්න බෑ. එතකොට භාගයට හදලා තියෙන්නේ. ලකුණු අඩු වෙන අවසාන උත්තරේ ලකුණු නැති වෙනවා. එහෙනම් අවසාන උත්තරේ ඉන්නේ 1යි 3න් 1. කාටද 1යි 3න් 1 ආවේ කියන්නේ? කවුරුත් නැහැනේ. එහෙනම් මාල්ෂට ආවද? ඔව් සර්. හරි තව මාල්ෂට විතරයි ඇවිල්ලා තින්නේ. ඒ කියන්නේ මදි තාම ඈ. එහෙනම් මේ ගානවත් හරියට ඉවර කරන්න. මොකද අපිට දැන් ඉන්නක පාඩමටත් යන්න ඕනේ. 1යි 13න් 4යි
වැඩි කිරීම 7.5න් 4යි 7.5න් 4යි බෙදීම 3.5න් 2යි එකතු කිරීම 4න් 3යි. ඔන්න ඉක්මනට හදන්න ගැටලුව වේගයත් බලපානවා. මේකවත් අඩු ගානේ 5-6 දෙනෙක් කිව්වත් හරියයි කියලා බලාපොරොත්තු වෙනවා. නැත්තම් වැඩක් නැහැ මේ ඉන්නේ. මහන්සි වෙලා වැඩ කරන්න ඕන. උඹට මතක තියාගන්න. බලා ඉඳලා හරියන්නේ නැහැ. ඉස්කෝලේම මේ පාඩම් කරලා ඉවරයි. ඉතින් ඕගොල්ලෝ සද්ද නැතුව හිටියට ඒක වැඩක් නැහැ. නේද? විභාගෙට આવොත් කරගන්න බෑනේ. තුන කිරීම බෙදීම එකතු කිරීම ගණිත කර්ම 3ක් තියෙනවා. ඉවරයිද? මේ පාර වරදින් නැති වෙන්නම හදන්න උත්සාහ කරන්න. අවශාන් හරි කියලා දානවා.
ඔෂාන් උත්තරෙත් දාලා තියෙනවා 3යි 4න් 3 කියලා බලමු අපි. මොනවා හරි කිව්වද වන්ද මට ඇහුනේ නැහැ. කවුද මල්ෂද? නෑනේ. හරි හරි. ඇහෙන්නේ ඈතින් වගේ කතා කරන එක ඇහෙන්නේ නැහැ. අශ්විනි මොකද්ද උත්තරේ? 1යි 5න් 1. දැන් ඔෂාන් දැන් 1යි 5න් 1 කියලා ඔෂාන් කියනවා. ඔෂාන් කිව්වේ 2යි 3න් 2ද? ඔෂාන් කියන්න බලන්න. 3යි 4න් 3 නේද? හරි. 3යි 4න් 3. ඔන්න උත්තර දෙකක් දැනටම ඇවිල්ලා තියෙනවා. කො අනිත් පැත්ත අන්නේ අපි පටන් ගමු වෙලාව යනවා. එතකොට 13 වරක් එක 13යි 4යි 13න් 7යි. වැඩි කිරීම 5 වරක් 7 35යි 4යි 39. 5න් 39. බෙදීම 5 වරක් 3 15යි 2යි 17යි. 5න් 17යි. එකතු කිරීම 4න් 3. දැනට අපි කරලා තියෙන්නේ විෂම භාග කිරීම පමණයි. ඉස්සෙල්ලා කරන්න ඕනේ මෙන්න මේ ගුණ කිරීම. ඒක උතනම කරන්න පුළුවන්. 13 ඒවා 1යි 13 ඒවා 3. එතකොට 7 3 21ට 5යි කියලා එනවා. බෙදීම වෙනුවට ගුණ කිරීම දානවා. දාපු ගමන් මේ දෙන්නගේ උඩයට මාරුනවා. ඔන්න 5 මෙන්න 10. 5ට 5 කැපෙනවා. එකතු කිරීම 4න් 3 එහෙම්මම එනවා. දැන් මට පේන විදිහෙන් නම් ඔයාලා මේ මෙතෙන්ට 17 ආවද ඔයගොල්ලන්ට? 5න් 17 ආවද? එතකොට පේන විදිහට නම් ඔයගොල්ලෝ කවුරුත් නොකියපු උත්තරයක් වගේ ඉන්නේ. ඈ? පස්තරක් 7 35යි 4යි 39. මෙතන 1යි 13න් 4 නේද මං ගාන දුන්නා හරිනේ? 13යි 4යි 17යි මෙතන තියෙන්නේ. කවුරු කිව්වේ නේද? 13 වරක් එක 13යි 4යි 17යි නේද? 17 ඉන්නේ. හරි හරි. එතකොට මෙතන ඉන්නේ 17 වරක් 3 ඈ. සර් 3යි 4න් 3 ඈ? 3යි 4න් 3යි. උත්තරේ නේද? හරි බලමු. හරි. මෙතන 17 එනවා, මෙතන වැඩි කිරීම 3 එනවා, යටට 5ක් එනවා. හරි. දැන් මොකද වෙන්නේ? 17ට 17ක් කැපිලා යනවා. හරි. දැන් එතකොට ඉතුරු වෙන්නේ මේ පැත්තෙන් 5න් 3 ධන 4න් 3 කියලා.
5න් 3 ධන 4න් 3. එතෙන්ට නම් තේරුණාද? මෙතන 13 වරක් එක 13යි 13යි 4යි 17යි 13න් 17යි මෙතන 5 වරක් 7 35යි 4යි 39යි 5න් 39යි මේ දෙන්න කැපිලා මෙතෙන්ට 3ක් එනවා 17 වරක් 3 මේ තියන්නේ ඒක යටට 5 මෙතන බෙදීම වැඩි කිරීමේදී උඩ යට මාරු වෙනවා 17යි 5යි කියලා එනවා ඒකෝ 17 ව දෙක කැපෙනවා 5 ව දෙකත් කැපෙනවා නේද ළමයි ඔව් 5 ව දෙකත් ඔන්න කැපෙනවා ඔව් එතකොට කෙලින්ම උත්තර එනවා මෙතන පූර්ණ සංඛ්‍යා 3ක් ඒකට එකතු කරනවා 4න් 3ක් උත්තරේ 3යි 4න් 3 ගැටලුව ලේසි වැඩි හින්දා වැරදුනා නේද එහෙම කැපිලා යනවා මේ පහට පහක් කැපෙනවනේ හරි 3යි 4න් 3 ආවේ කාටද ඔෂාන්ට ආවද ලහිරුට ආවනේ තව දෙන්නටයි තව ගානක් ඕනද ඒ වර්ගේ මේ ගැටලුව හදමු මේක හැදුවද කියලා මට කියන්න ලියද්දී 2යි 5න් 1 ධන 1යි 5න් 2 මෙහෙම ගානක් හැදුවා වගේ මට මතකයි ඒකයි මම මෙහානේ හැදුවා බෙදීම 3යි 4න් 3 ඍණ 2යි 4න් 1 හදන්න කලින් බලන්න මේ ගාන හදලාද කියලා කිව්ව සතියේ නැද්ද හදලා නෑනේ ඉක්මනට හදමු ඊට පස්සේ වගන්ති සහිත ගැටලුවකට ගිහිල්ලා අලුත් පාඩම පටන් ගමු ප්‍රතිශත ගොඩක් වැදගත් පාඩමක් ඊළඟට තියෙනවා ඒ අතරේ ඔයාලා මේ අච්චු පොතේ නැත්නම් ඔයගොල්ලන්ගේ පෙළ පොතේ මොනවා හරි ගැටලු හදන්න ගිහිල්ලා භාග ගැටලු හදන්න ගිහිල්ලා අමාරු වෙච්ච ඒවා එහෙම තියෙනවා නම් එකක් දෙකක් කතා කරන්නත් පුළුවන් මේකෙන් පස්සේ. ඔයාලා මංගාව පොත නැහැ මේ වෙලාවේ. මේ එහෙම ගැටලුවක් තියෙනවා නම් ඉස්කෝලේ මේ පාඩම් එහෙම ගැටලුවක් තියෙනවා නම් අපි කතා කරමු. මේක හදන්න නම් ගොඩක් වෙලා යන්නේ නැහැ. තප්පර ගානෙන් හදන්න පුළුවන්. ඉක්මනට කරන්න. සුභාපි. හරි. සුභාද්දුව බලන්න නැවත සැරයක් ගැටලුව කලබලයට වරදින්න පුළුවන්. අද අපිට නැවත චෙක් කරලා බලන්න. වේගය හොඳයි. උවිඳු හොඳයි නේද? වත් බලන්න නැවත චෙක් කරලා. මයික් මියුට් කරගන්න. ඔෂානුත් ඉවරයි කියලා දාලා තියෙනවා. කතා කරන්නේ නැති වෙලාවට මයික් එක හැම වෙලේම මියුට් කරලා තියාගන්න නැත්නම් සද්ද එනවා. උවිඳුගේ මයික් එක මියුට් වෙලා නැත්තේ. මල්ෂා ඉවරයි කියලා දානවා. හරි. දැන් ඔයාලට ආපු උත්තර කියන්න බලන්න මට.
සර් 2යි 5න් 2. 2 වෙනස් උත්තර තියෙද කාටවත්? මටත් තව 2යි 5න් 2. 2යි 35න් 2 කියලා කියනවා ශාන්. වැරදිලක් දන්නේ නැහැ. 2යි 5න් 2 කියන එක දන්නේ නැහැ. එහෙමනම් ආයි දාන්න. වෙනස් උත්තර නැද්ද මොකද? හරි. උත්තරම සුළු කරන්න. පළවෙනි වරහන උත්තරම සුළු කර හැකි. පූර්ණ මල්ෂ කියන්නේ 2යි 5න් 2 කියලා හොඳයි. හරය සමානයි. එහෙනම් ලවයන් සුළු වෙනවා. ඒ වගේම පූර්ණ සංඛ්‍යාත් සුළු වෙනවා. එතකොට එතන 2යි 1යි 3යි 5න් 1යි 2යි 3යි. ඕනෝම සුළු වෙනවා පළවෙනි වරහන. හරය සමානයි 5යි. පූර්ණ සංඛ්‍යා 2යි 1යි එකතු වෙනවා 3යි. එතකොට ලවයන් දෙක එකතු වෙනවා 2යි 1යි 3යි. බෙදීම තවමත් තියෙනවා. ඔය විදිහටම ඊළඟ වරහනත් සුළු වෙනවා. බලන්න කොච්චර ලේසිද කියලා. 3න් හරය සමානයි. එක යටින් දා ගන්නවා. 3න් 2ක් 1යි. 3න් 1ක් 2යි. හරය සමානයි. 4 ඉන්නේ පූර්ණ සංඛ්‍යා 3න් පූර්ණ සංඛ්‍යා 2ක් අඩු වෙනවා. එතකොට ඔබ දන්නවා එන්නේ මොකද 3න් 2ක් 1යි කියලා. ඊළඟට 3න් 1ක් අඩු වුණාම 2යි. දැන් තියෙන්නේ මේව විෂම භාග කරනවා. ඒක බෙදීම වෙනුවට වැඩි කිරීම දාලා උඩයට මාරු කරනවා. ඒතර 5 රත්න 15යි 3යි 18යි. බෙදීම වෙනුවට වැඩි කිරීම තැම්මා 4ක් එක 4යි 2යි 4න් 6යි උඩයට මාරු වෙනවා 6න් 4යි. සුළු වෙනවා 6 වරක් 1යි 6 වරක් 3යි. 12 යට 5යි. ඒ කියන්නේ 2යි 5යි 2යි. හරි දැන් ඔයාලා ගාව නිබන්ධනයේ තියද මට ඒක කියන්න ඉස්සෙල්ලා කියමු මේක හරි ගිය කාගෙද කියලා. හරි ගියයි නම කියන්නේ සුභාති. උවින්දු. හරි. හරි. ආයි පැහැදිලි කරන්න එහෙම අවශ්‍ය නම් කියන්න. එහෙම නැහැ. මේ නිබන්ධනයේ තියද ඔයාලා ගාව? අමල්ෂගෙත් හරි කියලා තියෙනවා. මේ ටියුට් එක තියද පුතේ ඔයගොල්ලෝ ගාව? මේක දාලා නම් ගොඩක් කල් මොකද මේ වගන්ති සහිත ගැටලු දෙකක් තියෙනවා. සිග්නල් නෑ කියනවා ලහිරු. මොකද කරන්නේ? මේකේ වගන්ති සහිත ගැටලු දෙකක් තියෙනවා. මේ දෙක කතා කරන්න ඕනි. නමුත් දැන් ඔයගොල්ලෝ නිබන්ධනේ නෑ කියලා. එහෙනම් අපි ඊළඟ දවසේ කතා කරමු මේ දැනුම අලුත් වෙනත් එක අපි අලුත් පාඩමට යන්. වගන්ති සහිත ගැටලු ඔයාලගේ අච්චුපොතේ තියෙනවා. ඒ කොටස් වලටත් උත්තර ලියන්න. අමාරු එකක් තිබුණොත් අපි සාකච්ඡා කරමු. හරි. ඔයාලා ලියා ගන්න ඔයාලගේ අලුත් මාතෘකාව පුතේ ප්‍රතිශත. එතකොට මම මේක කොටස් දෙකකට කඩලා ලියනවා මෙහෙම. ප්‍රති කියන එක එකක්. සත කියන්නේ තව එකක්. මේ සත වර්ෂය නැත්නම් සතකය කියන අදහස එකයි. එතකොට මම මේකට ත්‍යායන්නක් දානවා. සත කයන්නක් ත්‍යායන්න. සතකය. කවුරුහරි කියන්නකෝ සතකය කියන්නේ මොකක්ද කියන්නේ? 100. 100යි. 100ක් තියනවා. ඒ කියන්නේ සතකය කියන්නේ 100යි. 100ක් තියනවා සාමාන්‍ය විදිහට නෙමෙයි. කොහොමද තියෙන්නේ? 100ට 100ක්. නෑ. සාමාන්‍ය විදිහට නෙමෙයි තියෙන්නේ 100. කොයි විදිහටද? මේ මෙතන වචනේ නෙමෙයි. විරුද්ධ විදිහට ප්‍රති කියන්නේ ඒකනේ. එතකොට 100 මෙහෙම නෙමෙයි තියෙන්නේ. මේකට විරුද්ධ විදිහ තමයි පරස්පරය තියෙන්නේ. යටට 100 තියෙන්නේ. ඔන්න ඒ වගේ. උඩට මොකක්ද ප්‍රශ්නයක් නැහැ. සාමාන්‍ය 100 නෙමෙයි
යටට 100යි යෙදෙන්නේ. උඩට මොනවා හරි එකක් එන්නේ. එතකොට මොකක්ද කියන්නේ? හරය 100ය වන භාග ප්‍රතිශත ලෙස දක්වයි. එහෙනම් මෙන්න මේ සටහන දාගන්න පොඩි. ප්‍රතිශත කියන එක ප්‍රති කියන එක වෙනම ගත්තා. ඊළඟට ශත කියන එකට දාගත්ත ශතකය කියලා ඒ කියන්නේ 100යි. සාමාන්‍ය විදිහට මේ 100 තියෙන යටි. එතකොට හරය නෙමෙයි තියෙන්නේ. හරය 100 වන භාග ප්‍රතිශත ලෙස දක්වයි. හරය 100 වන භාග ප්‍රතිශත ලෙස දක්වයි. ඔබ මේ 6 වසරේ පාඩම මේකල. දැන් ඔබ ඉන්නේ 9. හරි නේද? වේගෙන් සටහන් කරගන්න ඕනේ. ඊළඟට හොඳට බලාගන්න මම මේ කරන එක. ඔන්න 100න් අපි හිතමුකෝ 23යි කියලා. 100න් 23. එතකොට මේක මෙහෙම ලියන්නේ නැතුව වෙන ක්‍රමයක් හොයාගත්ත ගණිතඥයෙක්. කොහොමද 23 ලියලා මේ එක තියෙනවනේ. එකක් ලියනවා මෙතන. 23 ලියලා එකක් ලියනවා මෙතන. ලියලා චුට්ටක් අදිනවා දෙපැත්තට. ඕනෝම අදි. මේ බෝල දෙක නැත්තම් බිංදු දෙක තියෙනවනේ. ඒ දෙක මෙහෙම දෙපැත්තෙන් තියෙනවා. ඕනෝ. එතකොට ඔන්න ඔකට කිව්වා ප්‍රතිශත කියලා. පැහැදිලිද? එතකොට මේක අපි කියන්නේ 100ට 23යි කියලා. 100ට 23යි. හේතුව මොකද මෙතන 100ක් තියෙනවා. මේ 1.2. 100ට 23යි. නැත්නම් 100න් 23. එතකොට මේක આવුත් එහෙම 25න් 7යි කියලා. මේක ප්‍රතිශතයක් කරන්න ක්‍රම දෙකක් තියෙනවා. එතකොට මේක ප්‍රතිශතයක් විදිහට ලියන්න ක්‍රම දෙකක් තියෙනවා. එකක් තමයි මේ යට 100 හදාගන්නේ. හොඳට බලාගන්න මේ පරණ දේවල් මතක් කරන්නේ මට පේනවා සමහර වෙන වැඩ ආය අවස්ථාවක් නෑ. 25න් 7යි. එතකොට යට 100 හදාගන්න නම් මෙයා 4න් වැඩි කරන්න ඕනේ. අපිට උඩ ගැන ප්‍රශ්නයක් නෑ යට 4න් වැඩි කරන්න ඕනේ. නමුත් භාගයක යට විතරක් වැඩි කරන්න බෑ. එතකොට උඩත් වැඩි කරන්නම වෙනවා. ඒකට කියන්නේ තුල්‍ය භාග. එහෙනම් මෙතනින් ලැබෙනවා යටට 100යි උඩට 4ක් 4 28යි. ඒ නිසා උත්තරේ එනවා 100ට 28යි කියලා. ඔන්න ප්‍රතිශත ලකුණු. මේ කියන ප්‍රතිශත. ඔය තියෙන එක ක්‍රමයක්. ඒ කියන්නේ භාගයක් ප්‍රතිශත බවට හැරවීමේ එක ක්‍රමයක්. තව ක්‍රමයක් තියෙනවා. ඒක තමයි බහුලව යොදා ගන්න ඉදිරියේදී ඔබ ඒක හරි පහසුයි. ඒ තමයි 25න් 7 හරි මොන භාගය හරි කමන්නේ. ඒක වැඩි කරනවා 100ට 100. ඕන්න ඔතනින් වැඩි කරනවා. එතකොට මෙයා යට, මෙයා උඩ, මෙයා උඩ. ඔහොම දැම්මට මේක තියෙන්නේ උඩ. එතකොට අවසානයේ මොකද වෙන්නේ? මේ දෙන්න කැපෙනවා. 25 ඒවා 1යි 25 ඒවා 7. 7ක් 4 28යි 100ට කියලා දානවා. මේ ප්‍රතිශත ලකුණු මෙතන. එතකොට දැන් ඔබ මතක තියාගන්න ඕනෑම භාගයක් මෙන්න මේ ක්‍රමෙන් හදන්න පුළුවන්. හැබැයි මේ ක්‍රමෙන් හදන්න ටිකක් අමාරු ඒවා තියෙනවා. උදාහරණයකට ආවොත් එහෙම දැන් 5න් එක ගැටලුවක් නෑ. 5න් එක මේක 20න් වැඩි කරපු ගමන් 100 එනවා. 4න් ගානක් ආවත් කමන්නේ. හැබැයි දැන් උතෙන්ට ආවොත් එහෙම අපි හිතමුකෝ 60 7න් 40න් 7යි කියලා. දැන් මොකද ටිකක් අමාරුයි. ඔබට තේරෙන්නේ ටිකක් අමාරුයි කියලා නේද? එතකොට මේ ඕනම එකක් හැබැයි 100ට 100න් වැඩි කරලා සුදුනම් පුළුවන්. ඒ නිසා මම කිව්වේ මෙන්න මේ ක්‍රමය මේ දෙවෙනි ක්‍රමය තමයි බොහෝ දුරට බහුල වශයෙන් අපි පාවිච්චි කරන්නේ. එහෙනම් මේ තියෙන වෙන මොකුත් නෙමෙයි භාගයක් නේද? භාගයක් නේද? හැරෙවුවා මොනවා බවටද? ප්‍රතිශත බවට හැරෙවුවා. ප්‍රතිශත කිරීම. සටහන් කරගන්න අවශ්‍ය දෙයක් තියෙනවා.
භාගයක් ප්‍රතිශත කිරීමේ ක්‍රම දෙකක් තිබුණා. එකක් තමයි හරය 100 කර ගැනීම. අනික තමයි 100%න් ගුණ කිරීම. ඉතින් බහුලව පාවිච්චි වෙන්නේ 100%න් ගුණ කරන එක. මේ ක්‍රම ඔක්කොම 6 7 8 තාම 9 වසරට ආවේ නැහැ. සටහන් කරගන්න අවශ්‍ය දෙයක් තියෙනවා. සමහරව අවශ්‍ය දේවල් නැහැ. අන්තිමට ගත්ත දේකුත් නැහැ. ඉවර නම් ඉක්මනට ඉවරයි කියන්නේ. එතකොට අපිට වැඩි කාලයක් නැතුව වැඩේ කරගෙන යන්න පුළුවන්. ඔව් මල්ෂා ඉවරයි කියනවා. බොහොම හොඳයි. තිලාක්ෂි දැහැමි හරි. උයින්දු. හරි. දැන් මුදල් එහෙම නැත්නම් මූල්‍ය මෙන්න මේ කටයුතු වලදී ඔය ප්‍රතිශතයේ බහුලව යොදා ගන්න. එහෙම වෙන්න හේතුව තමයි දැන් අපි මෙහෙම ගත්තොත් එහෙම දැන් අපි හිතමු අපි බැංකුවකට ගිහිල්ලා මුදල් තැන්පත් කරන්න බලාපොරොත්තු. දැන් නම් මුදල් තැන්පත් කරන්න හැටි ඒවා ගන්නවා මිසක් නේද? අපි හිතමු ණයක් ගන්නවා කියලා. එතකොට අපි තීරණය කරන්න ඕනේ අපි ගන්න ණය මුදල කොච්චරද? ලක්ෂ 10යි. එහෙම තීරණයක් ගන්න. එතකොට අපි බැංකුවට ගිහිල්ලා කතා කරනවා. අපි කියමු A කියන බැංකුවට ගිහිල්ලා කතා කරනවා. අපි රුපියල් ලක්ෂ 10ක් ඕගොල්ලන්ගෙන් අපි කියන්නේ මම ගන්න හිතාගෙන ඉන්නවා. එතකොට ඔයාලගේ ප්‍රතිපොලිය කොහොමද? එතකොට මේ අපි හිතමු බැංකු මෙහෙම තුනක් විතර තියෙනවා කියලා. එතකොට එකකින් කියනවා අපි රුපියල් 1000කට නේද? 1000කට මාසෙකට නැත්නම් අවුරුද්දකට රුපියල් 600ක් පොලිය අය කරනවා. මෙයා කියනවා අපි රුපියල් 100කට 50ක් පොලිය අය කරනවා කියලා. මෙයා කියනවා අපි රුපියල් 20කට 4ක් විතර ගන්නවා. ඔය ඔහොම කතන්දර කියන්න පුළුවන්කම තියෙනවා. දැන් කියන්නේ නැහැ හැබැයි. එතකොට ඔබට පේනවා දැන් මේ බැංකුව අතරින් වඩා සුසුක තෝර ගැනීම හරි ප්‍රශ්නයක්. අපි පොලිය අහුවාම මේ අපි කියන්නේ ගන්නෙ නෑ. අපි කියනවා මේව 10ක් විතර ගන්න බලාපොරොත්තු වෙනවා. අවුරුදු 5කින් විතර ගෙවන්න නේද? ගෙවන්නේ අවුරුදු 5කින් විතර. එතකොට ඔයාලගේ පොලිය කොහොමද? දැන් අපිට හල්ලි නිකන් දෙන්නේ නෑ නේ ඒගොල්ලෝ. ඒතර මෙයාලා කියනවා අපි 1000ට මෙච්චරයි. මෙයාලා කියනවා 100ට මෙච්චරයි. ඔහු මේ නෑ මෙයා කියන්නේ නෙමෙයි. අපි මේ උදාහරණයක් මෙයා කියනවා අපි රුපියල් 20කට මෙච්චරයි. දැන් ඔයාලා දැකලා ඇති සමහර ඔය කඩවල තියෙනනේ උගස් ගන්න රත්තරන් බඩු එහෙම ගන්න තැන්වල කියනවා රුපියලට සත මෙච්චරයි පොලිය කියලා. එහෙමත් කරනවා. ඒ කපටිකම් වලට තමයි එහෙම කරන්නේ. හරි මම පැහැදිලි කරන්නම්. දැන් මෙන්න මෙහෙම විවිධ ඒවා නැතුව ඒ බැංකුව කියනවා අපි 100ට 8යි වාර්ෂික පොලිය. 100ට 8යි. හරියට 100ක් සඳහා රුපියල් 8යි. මෙයාලා කියනවා අපි 100ට 9යි. එහෙම හිතමු. මෙයාලා කියනවා අපි 8.5යි කියලා කියනවා. දැන් ඔබට තීරණයක් ගන්න බැයිද Aද Bද Cද අපි ණය ගැනීම සඳහා තෝරගන්නේ කියලා? පුළුවන්. කොයිකද තෝරගන්නේ කවුද? ඒ කණ්ඩායම. ඔව් A කියන බැංකුව නේ. මෙයා තෝරගෙන හරියන්නේ නැහැ. අපි නිකන් ඉඳලා කන්න ඕනේ. ඉතින් මෙයා තමයි තෝරගන්නේ. ඇයි එයා තෝරගන්නේ එතකොට? එයාගේ පොලිය අඩුයි කියලා තේරෙනවා. පැහැදිලිද? එහෙම උනේ දැන් මෙයක් 1000ට මෙයක් 1000ට මෙයක් 1000ට කිව්වනම් ඒත් කවන්නේ. මෙයක් 20ට 4යි මෙයක් 20ට කීයක් හරි මෙයක් 20ට කීයක් හරි කිව්වනම් ඒත් කවන්නේ. අන්න ඒ වගේ මේ මූල්‍ය කටයුතු වලදී පොදු සංඛ්‍යාවක් සඳහා ප්‍රතිශත ගණනය කරන්න ඕනේ වුණා. නැත්නම් පොදු සංඛ්‍යාවක් සඳහා කියන්න ඕනේ වුණා. ඒවට කියන්නේ ප්‍රතිශත කියලා. එහෙම නොවුනොත් ප්‍රශ්න ඇති වෙනවා. ඒකෝද දැන් මම මේකේ අනිත් පැත්ත අහන්නේ. ඔබ මුදල බැංකුවේ ආයෝජනය කරන්න හිතාගෙන ඉන්නවා ලක්ෂ 10ක්. දැන් තෝරගන්නේ මොන බැංකුව? B බැංකුව. B බැංකුව. ඇයි? පොලිය වැඩියෙන් හදන. අපිට දෙන ඒවානේ. අපිට දෙන ඒවා වැඩි වෙන්න ඕනේ.
අපි ගෙවන ඒවා අඩු වෙන්න ඕනේ අපිට දෙන ඒවා වැඩි වෙන්න ඕනේ. එතකොට මෙන්න මේ විදිහට ප්‍රතිශත ඇසුරෙන් අගයන් දැක්වුවාම අපේ එදිනෙදා කටයුතු වලදී ලොකු පහසුවක්. ඉතින් ඒකේ මූලික ආරම්භය විදිහට තමයි මේ ප්‍රතිශත කියන පාඩම ගන්න. ඒකයි මේ හැම වෙලේම හරය 100 වෙන ඒවාම ගන්න. 100ට මෙච්චරයි 100ට මෙච්චරයි. එතකොට අපිට සංසන්දනය කිරීමේ සහ ගණනය කිරීමේ පහසුවකුත් ඇති වෙනවා. එහෙනම් මේ සියල්ල සලකලා බලලා තමයි මේ ප්‍රතිශතය කියන එක නිර්මාණය වෙන්නේ. අපිට තියෙන්නේ ඒ හා සම්බන්ධ ගැටලු නැත්නම් විවිධ යොදා ගන්න අවස්ථා ගැන සාකච්ඡා කරන්න. මම හිතනවා ඔබට තේරෙන්නේ නැති කියලා. ඒක 100ටම උනේ ඒකයි. 1000ට නොඋනේ 50ට නොඋනේ 20ට නොඋනේ ඒකයි. ඒක සම්මතයක්. හැම වෙලෙම 100ට ගන්න. හැබැයි තාම සමහර අය අපිට වැඩ කරනවා. ඒගොල්ලෝ කියනවා අපි රුපියලට 720යි අය කරන්නේ. 720. එතන කොලේ වහලා ගහන්න. එතකොට මිනිසුන්ට තේරෙන්නේ නැහැ නේ. අරකද හොඳ මේකද හොඳ තේරෙන්නේ. අන්න අහුවෙනවා. මේවා තියෙනවා. අපි එහෙනම් මේ ප්‍රතිශත සම්බන්ධ මූලික කොටස් ටිකට යනවා. ඒකේ ඔයාලට ඉස්සෙල්ලම කතා කරන්න තියෙන්නේ ලාභය පිළිබඳව. මොකද්ද ලාභයක් කියන්නේ? ඔයාලා හිතන විදිහට ලාභයක් කියන්නේ මොකක්ද? අපි ගන්න දේට වඩා අපිට ලැබෙන එහෙම එකක් නෙවෙයි පුතේ. භාණ්ඩයක් ගැන නෙමෙයි මම කතා කරේ. මුදලක් ගැන කතා කරේ. ඔබ වෙලෙන්දෙක් කියලා හිතන්නකෝ. අපි ගන්න මුදලට වඩා වෙන කෙනෙකුට අය කරන වැඩියෙන් අය කරන මුදල. ඔව් ඒ කියන්නේ මෙහෙමයි. දැන් අපි හිතමුකෝ අපි කඩයක් කරනවා කියලා සරලවම ගත්තොත් නේද? අපි රුපියල් 1000කට යම්කිසි භාණ්ඩයක් මිලදී ගන්නවා කඩේ පුද්ගලයා විදියට. ඊට පස්සේ අපි මේක විකුණුවොත් එහෙම ඊට වඩා වැඩි මුදලකට. ඒ කියන්නේ 1200කට වගේ විකුණුවා. ආන්න අපිට සිද්ධ වෙනවා මොකද්ද නැත්නම් අපිට ලැබෙනවා මොකද්ද? රුපියල් 200ක මොකද්ද? ලාභය. පැහැදිලිද? එතකොට ලාභය කියන්නේ ගත්ත මුදලට වඩා විකුණුම් මිල වැඩි නම්. එහෙනම් අලාභයක් කියන්නේ මොකක්ද? අපි ගන්නවා පළතුරු තොගයක් රුපියල් 1000ක් දී. මෙන්න කොරෝනා වලට වහලා මිනිස්සු එන්නේ නැහැ. දැන් බඩු ටික විකුණ ගන්න බෑ. දැන් අන්තිමට නරක වෙලා සමහර ඒවා පැත්තක් තුණු වෙලා දැන් ඉතින් අපි දඟලලා රුපියල් 700කට යනවාන්ත මේ තොගේ විකුණ ගන්නවා. ටික ටික විකුණ ගන්නවා. දැන් මොකද්ද වෙලා තියෙන්නේ? අලාභයක් වෙලා තියෙන්නේ. අපිට සිද්ධ වෙලා තියෙන්නේ අලාභය. හරි. එතකොට ලාභය හොයන්නේ මොකකින් අඩු කළාද? හොඳට හිතලා කියන්න පටන් ගන්න විකුණුම් මිල. පුරණ භාණ්ඩයේ මුදල මේ දෙකෙන් කියන්නකො ගත් මිලයි විකුණුම් මිලයි. මේ දෙකෙන් කියන්නකො. විකුණුම් මිලෙන් ගත් මිල අඩු කරලා විකුණුම් මිල අඩු කිරීම ගත් මිල. එහෙනම් අලාභයක් වෙන්නේ ගත් මිලෙන් විකුණුම් මිල අඩු කරලා දැන් මේ ගත් මිලේ විකුණුම් මිල අඩු කරොත් එහෙම ඍණනේ. එතකොට ලාභයක් නෙමෙයි. මේ ගත් මිල 1000යි. විකුණුම් මිල ඔව් ගත් මිලේ විකුණුම් මිල අඩු කරලා ඔව් සර්. තියෙනවා. රයිට් හරියි. හරි. ඔකී අනිත් එක මම හිතුවේ තව එක නේ. හරි. එතකොට එන්නේ මොකද්ද? ගත් මිලෙන් අඩු කරන්න ඕනේ විකුණුම් මිල. මේ දෙක අතහන් කරගන්න පුතේ. මේ දෙක තමයි ඉස්සෙල්ලාම ඔයාලට කතා කරන්න තියෙන්නේ. ලාභයක් කියන්නේ මොකද්ද? අලාභයක් කියන්නේ මොකද්ද? මේක ගත් මිල මේක විකුණුම් මිල. ඔන්න ඒ දෙකක් දාගන්න. 1000ට අරන් 1200ට විකුණුවොත් ලාභයක්. 1000ට අරන් 700ට විකුණුවොත් අලාභයක්. අවශ්‍ය දේවල් සටහන් කරගන්න ඉක්මනට.
ඉවරද ළමයි? නෑ ඉවරයි සර්. හරි. දැන් මේක බොහොම සරල දෙයක් ඈ. මේක 6 වසර 5 වසර මට්ටම මේ තියෙන්නේ. ඒ කියන්නේ ලාභය කියන්නේ වැඩියෙන් විකුණනවනේ. එතකොට විකුණුම් මිලෙන් ගත් මිල අඩු වෙනවා. අලාභය කියන්නේ අඩුවෙන් විකුණනවනේ. එතකොට ගත් මිලෙන් විකුණුම් මිල අඩු වෙනවා. මේ සරලව හිතන්න. ඍණයින් නැති වෙන්න උත්තරේ ගන්න එපා නේද? කොහොම හරි ඔක කටපාඩම් කරන්න යන්න එපා. right. දැන් ඊළඟට අපි බලන්න මේ ලාභ සහ අලාභ සම්බන්ධ වෙලා ප්‍රතිශත ආශ්‍රිත ගැටලු. ඔය ලාභ අලාභ සම්බන්ධ වෙන ප්‍රතිශත සහිත ගැටලු තමයි දැන් අපි ඊළඟට සාකච්ඡා කරන්න යන්නේ. හරි. ඒ යටතේ ඉස්සෙල්ලාම ඔයගොල්ලන්ගේ නිබන්ධනය නම් තාම දුන්නේ නැහැ. මේක ලියා ගන්නකො. ගත් මිල හා මේ නිකන් මාතෘකාවක් විදිහට ලියා ගන්න. ගත් මිල හා ප්‍රතිශත ලාභය හෝ ප්‍රතිශත අලාභය දී ඇති විට ඒ කියන්නේ ගත් මිල දෙනවා ප්‍රතිශත ලාභ හෝ අලාභ දෙනවා ඒ දෙක දීලා තියෙන වෙලාවට ලාභය හෝ අලාභය හෝ විකුණුම් මිල සෙවි. ලාභය එහෙම නැත්නම් අලාභය එහෙම නැත්නම් විකුණුම් මිල ඔන්නම් මෙතෙන්ට ගත් මිලත් එන්න අවස්ථා තියෙනවා. ඒකට මෙන්න මේ ටික අතරේ සම්බන්ධයක් තමයි දැන් අපි සාකච්ඡා කරන්න යන්නේ. ගත් මිල, ලාභය, අලාභය, විකුණුම් මිල හා සම්බන්ධ ප්‍රතිශත ගැටලු තමයි දැන් කතා කරන්න යන්නේ. විතර හිතන්න එපා. මේවා සාකච්ඡා කරනකොට ඔයගොල්ලන්ට තේරෙයි. ඔයාලට මතකද ප්‍රතිශත පාඩම 8 වසරේදී එහෙම කරද්දී මම ඔයගොල්ලන්ට තැනක යන්න කිව්වා. ඕනම ගැටලුවක් එකකින් හදන්න පුළුවන් කියලා එකක් කිව්ව මතකද? මතක නැහැ. ඒක පුළුවන් නම් ඕනම ප්‍රතිශත ගැටලුවක් ඔයාලට පහසුවෙන් හදා ගන්න පුළුවන්. මතක නැද්ද ඔයාලට? මතක නැහැ නේ. ඔයාලට මතකද මෙන්න මෙහි යන්න කිව්වා මම. කොහෙද යන්න කිව්වේ? ඒත් මතක් වෙන්නේ නැහැ නේ. මෙහෙම එකක්වත් මතක් වෙන්න බලමු. ඔය වගේ මලගෙදර. ඔව් මලගෙදර මොකද්ද මේක කොහොමද අපි කිව්වේ? මතක නැහැ නේ පුතේ. මිනි 3යි පෙට්ටි 4යි. හරි. පෙට්ටි 4යි මිනි 3යි. ඕක මතක නම් ඕනෑම ප්‍රතිශත ගැටලුවක් හදන්න පුළුවන්. දැන් අලුත් දරුවොත් ඇති මේක එකතු වෙලා ඒගොල්ලෝ කලබල වෙන්න එපා මේ මිනි පෙට්ටිය යන්නද. මෙතන තියෙන්නේ පෙට්ටි 4යි මිනි 3ක් තියෙනවා. ඉතුරු එක හොයන්න තියෙන. ඒ කියන්නේ මේවට සංඛ්‍යා තියෙනවා මේ. අලගෙදර කිව්වට අපි මේක 100යි මේක 8යි එතකොට මේක 7000යි මේක මොකක්ද? ඔන්නක තමයි හොයන්නේ. එතකොට ඔකට අපි කියන්නේ පෙට්ටි 4යි මිනි 3යි කියන්නේ. හරි? right. මේ කොටසත් අපි පාවිච්චි කරනවා. මොකද ඒක තමයි ප්‍රතිශත ගැටලු විසඳන්න තියෙන ලේසිම ක්‍රමය. right. ලියා ගන්න පළවෙනි ගැටලුව.
මෙහෙම ලියා ගන්න. රුපියල් 8000කට මිලදී ගත් එක්තරා භාණ්ඩයක් සියයට 8ක් කොහොමද ලියන්නේ? 8 ලියලා පරිසරත ලකුණු. එතකොට 8000යිද ගාන? ඔව් එතකොට 8ක් ලාභ ලැබෙනසේ විකුණයි. කෙටියෙන් ගමු. කෙලින්ම උත්තරේ මොකද්ද? විකුණුම් මිල කීයද නේ? විකුණුම් මිල කීයද? හදන්න ඉක්මනට. විකුණුම් මිල කීයද? විකුණුම් මිල කීයද? හදලා ඉවර නම් නම කියන්න. හරි සර්. හරි. අනිත් අය ඉක්මන් කරන්න. හරි. හදුවද? දැන් මෙහෙ බලන්න පළවෙනි ගැටලුව අපි සාකච්ඡා කරමු. හොඳට බලා ගන්න. හදන හැදුවා නම් හදන්න වෙලා හොඳටම ඇති. ඔයගොල්ලන්ට හිර වෙනවා කියන අපි 8 මේව කතා කරා 7 කතා කරා සරල දෙයක් තියෙන. මෙන්න මෙහෙ බලන්න හොඳට මෙහෙ බලා ගන්න. ඉස්සෙල්ලාම හිතන් තියෙන්නේ මෙහෙමයි 8ක ලාභයක් නේ ලැබෙනවා කියන්නේ. එහෙනම් මම මෙන්න මේක ලියනවා ඔයගොල්ලෝ පළවෙනි ගානේ හින්දා ලියන්න. ගත් මිල විකිණුම් මිල කියලා ලියාගන්න. ලියාගන්න ඔය දෙක. දැන් උත්තරය ගත්ත අය එහෙම ඉන්න ඒගොල්ලෝ පැත්තක මේක සටහන් කරගන්න. ගත් මිලයි විකුණුම් මිලයි. මොකද මේක සාමාන්‍ය පෙළ ලකුණු 15ක විතර ගැටලු ගොඩක්. දෙපැත්තෙම එනවා. ඒ නිසා හරියටම ඉගෙන ගන්න ඕනේ. එහෙම මෙහෙන් හදනව නෙමෙයි. අමාරු එකක් ආවත් හදන්න පුළුවන් මට්ටමට යන්න. ගත් මිල විකුණුම් මිල. මෙහෙ බලන්න. රුපියල් 100ට නම් භාණ්ඩය ගත්තේ 8ක් ලාභ ලැබෙන්න නම් විකුණන්න ඕනේ කීයද? හොඳට හිතලා කියන්න.
100ට ගත්ත එක 100ට 8ක් ලාභ ලැබෙන්න නම් විකුණන්න කීයද? මොකද උත්තරේ ඔයගොල්ලන්ගේ? ළමයි රුපියල් 108කට ඔව් නේ ඉතින් එච්චර වරක් වෙන්නේ කියන්නේ මම මේ තව පැහැදිලි කරන්න උත්සාහ කරනවා. හරි සරලව හිතන්න 100ට 8ක් ලාභ ලැබෙන්න නම් 100ට ගත්ත එක 108ට විකුණන්න ඕන. උත්තර හිතන්න දෙන්නේ. ඔයගොල්ලෝ අර යාන්ත්‍රික වෙන්න එපා. එහෙම වුණාම තමයි ගැටලුව තේරෙන්නේ. ඊළඟට දැන් ඉස්කෝලේදී කරලා ඇති විවිධ ක්‍රම වලට කරලා ඇති. මම 100ට 100ක් ෂුවර් එකකින් කියනවා හරියටම අල්ලගත්තේ නැත්නම් පැටලෙනවා. මේකෙන් වරදින්නේ නැහැ. දැන් 100ට ගත්ත එකක් විකුණන්න ඕනේ 108ට. නමුත් දැන් බාන්නේ අරන් තියෙන්නේ කීයටද? 8000ට. 8000. මේ ගත්තිල. එහෙනම් 8000ට ගත්ත එකක් විකුණන්නේ කීයටද? 8800ට. ඔව් බලමු අපි උත්තරේ. එහෙනම් ඔන්න ඔය විදිහටයි යන්නේ. 100 එකක් නම් 108යි 8000ක එකක් කීයද? මේක සටහන් කරගන්නකො අපි උත්තරයට වඩා මේ ක්‍රමයේ වැදගත්. උත්තර නම් අපිට හදාගන්න බැරි වුණ තරම් නේද? මේක ඉක්මනට දාගන්න මේ තියෙන පෙට්ටිය 4යි මිනි 3යි. ඔන්න පෙට්ටි 4 මිනි 3ක් තියෙනවා. ඉතුරු එක තමයි අපි හොයන්න ඕන. ඉක්මනට දාගන්න. මේ සටහන දාගන්න. හරි. දැන් මේ ගැටලු මේකට කියන්නේ සමානුපාත ක්‍රමය. ඔබ ඉස්සරහට සංකීර්ණ ගැටලු ගොඩක් මේ ආකාරයෙන් විසඳන්න හුරු වෙන්න ඕනේ. ඒ නිසා දැන් ඒක හරියටම අල්ලගන්න. ඔය චුට්ටක් පල්ලෙහෙන් මේක දානවා වැඩේ පහසු වෙන්න. දැන් මට කියන්න 100 තුලින් 8000 ගන්න විදිහ මම ඔයාලට කියා දීලා තියෙනවා. 100 තුලින් 8000ක් ගන්නෙ කොහොමද? 100 8000 කරන්නේ කොහොමද? බෙදීම 100 වැඩි කිරීම 8000 හරියට හරි. ඔන්න ඕක හොඳට ඔළුවේ තියාගන්න. බෙදීම 100 වැඩි කිරීම 8000. එහෙනම් මට කියන්න දැන් උතන අලුත් දරුවෝ ඉන්නවා ඒගොල්ලන්ට තේරෙන්නේ නැහැ මේ මොකක්ද වෙන්නේ යන්නේ කියලා. 5 8 කරන හැටි කියන්නේ. ඕන එකක් කළා හැකි මේ ක්‍රමේ. බෙදීම 5 වැඩි කිරීම 8 ඔව් 5 බෙදනවා 5න් ඔන්න බලන්න 5 බෙදනවා 5න් 1යි වැඩි කරනවා 8න් උත්තරය 8යි. එහෙනම් මේ ක්‍රමය හොඳට ඔලුවට ගන්න ඕනම එකක් ඕනම එකකට හරවන්න පුළුවන්. 5 බෙදුවා 5න් 1යි එක්වරක් 8යි. එහෙනම් මට කියන්න A B කරන්න ක්‍රමය A බෙදීම A වැඩි කිරීම B. අනිත් දරුවන්ට තේරුණාද? මේ වගේ පැටර්න් එකක් තියෙන. මේකට කියන්නේ අනුපාත. හරි? දැන් අපි පිටි සීනි කියලා දැම්ම කියලා හිතන්න. දැන් පිටි තියෙනවා පිටි 2යි සීනි 3යි. නැත්නම් පිටි 3යි සීනි 2යි. එතකොට මේක 3 ගුණයක් වුණොත් මේකත් 3 ගුණයක් වෙනවා. වැලි සිමෙන්ති කියලා හිතන්නකෝ. වැලි 5ට සිමෙන්ති 1යි කියලා හිතන්නකෝ. මේක දෙගුණ වුණොත් මෙයත් දෙගුණ වෙනවා. සරලයි. හරිම සරලයි. හරි? එහෙනම් බෙදීම 100 වැඩි කිරීම 8000 කියන එක මෙයාටත් වළංගුයි. ඒක මෙයාට විතරක් නෙවෙයි මෙයාටත් වළංගුයි. එහෙනම් ඔබට මෙතන පිළිතුර ගන්න මොකද්ද කරන්න තියෙන්නේ? 108 බෙදනවා 100ෙන් වැඩි කරනවා 8000. මෙයාගෙන් මෙයා එන විදිහටම මෙයාගෙන් මෙයා එන්නත් ඕනේ. මේක කරුණාකරලා හිතට ගන්න. මොනවද මේ විකාර එහෙම හිතන්න ගියොත් ඔයාලට සාමාන්‍ය පෙළ එන ලොකු ගැටලුවෙත් ඉර වෙනවා. පොඩ්ඩක් ළමයි මේ ඒගොල්ලන්ගේ තියෙන ආඩම්බරකමට නේද මේ පුංචි දේවල් ඔලුවට ගන්න නැහැ. ඒගොල්ලෝ හිතනවා පුළුවන්. පුළුවන් තමයි යාන්ත්‍රික විදිහට පුළුවන්. අර ඔයගොල්ලෝ ඉගෙනගෙන තියෙන යටට එකක් දානවා උඩට තව එකක් දානවා වැඩි කරනවා උත්තර එනවා කොහොම එනවද දන්නේ. ඒ නිසා මෙන්න මේ ක්‍රමේ හරියටම අල්ලගන්න කිසිම තැනක වරදින්නේ නැහැ. මෙයත් හෙව්වෑගේ මෙයත් හෙව්වෑගේ මෙයත් හෙව්වෑගේ ඕන තැනක් හෙව්වෑගේ. තුනක් තියෙනවා එකක් දන්නේ නැහැ. රයිට් මේක සටහන් කරගන්න ඉක්මනට. දැන් ඔතන මේ ගණන් හදන්න පුළුවන් ඇති.
ගොඩක් අයට පුළුවන් ඇති. නමුත් ඒගොල්ලෝ ආඩම්බර නොවි නේද? කම්මැලි නොවි මේවා සටහන් කරගන්න ඔයාලට තේරෙයි වටිනා බුද්ධිය තියෙනවා. දැන් ඉතින් ඔයාලා ගණන් ගන්න නැහැ මේ අනිත් ඵලයන් යන්න කියනවා. මොනවද? 100න් 8000 එන විදිහටම 108න් එන එක තමයි මෙතෙන්ට එන්නේ. එහෙනම් දැන් මේ තියෙන්නේ ගැටලුව හිතපු විදිය. මේක කටු සටහනක් කියලා හිතන්න. තාම ගැටලුව හැදුවේ මේ කටු සටහන. 100න් 8000 එන්නේ කොහොමද? 100න් 100 බෙදුවා 1යි එක් වරක් 8000 8000. එහෙනම් මෙයාගෙන් මෙයා එන්නේ කොහොමද? 108ක් බෙදන්නේ 100න්. මේ යන විදියට මේ දැන් ඔයාලට මම පෙන්නන්නම් මේ වැලි සිමෙන්ති. වැලි 7ට සිමෙන්ති එකක් දානවා කියලා හිතන්න. එතකොට අපි හිතමු සිමෙන්ති 5ක් දානවා. නැත්නම් මෙතන වැලි ගමුකෝ. වැලි දානවා 21ක්. ඔබෙන් අහනවා සිමෙන්ති කීයක් දාන්න ඕනද? ඉතින් කොහොමද හොයන්නේ? 7 වරක් 21 7 21 වෙන්නේ 3ෙන් වැඩි වෙන්නේ. ඒ වගේම මේකත් 3ෙන් වැඩි වෙන්නේ. එහෙම නැත්නම් 7 7ෙන් බෙදලා වැඩි කරනවා 21. 7 7ෙන් බෙදුවාම 1යි එක් වරක් 21 21. දැන් ඔයාලා දන්නවනේ 7 වරක් 3 නම් මෙතනට 3 නෙන්න ඕනේ. ඒ විදිහට මේකත් ගන්න එනවා අනිවාර්යෙන්. මොකද 1 බෙදනවා 7ෙන් වැඩි කරනවා 21. 1 බෙදුවා 7ෙන් වැඩි කළා 21 මෙතන හරියටම 3යි කියලා එන්නේ. මම මේ පෙන්නුවේ 6 වසර 7 වසර කොට. රයිට් මේක ලිව්වනේ. දැන් ඔන්න මොකෝත් ඕනේ නැහැ. කෙලින්ම ලියන්න විකුණුම් මිල තනි වගන්තියයි උත්තරේ ගන්න. මම මේ පළවෙනි ගාන ඔබට කියලා දෙනවා. විකිණුම් මිල පුංචි වගන්තිය වගන්ති ලියන එක මහා කම්මැලි වැඩ. නොලිය ඉන්නත් බෑ. ඒ නිසා ගොඩක් ලියන්නේ එකකින් උත්තරේ විතරක් ගන්න. එක වගන්ති. විකුණුම් මිල එන්නේ කොහොමද? 108ට මේන්න මේක කරාම මෙතන උත්තරේ එනවා. එහෙනම් අපි ලියන්නේ මෙන්න මෙහෙමයි. 108 බෙදනවා 100න් වැඩි කරනවා 8000. ඕනෝක ලිව්වට පස්සේ ඔයාලා කැමති ඕනම ක්‍රමයකින් උත්තරේ ගන්න. ඒ ආපු උත්තරේ ඔබට ඇවිල්ලා නම් සන්තෝෂයි. බලමු කාටද ඇවිල්ලා තියෙන්නේ. කියපු උත්තර නම් වැරදි. හරි උත්තරේ ඇහුන්නේ නැහැ මට. දැන් හරි සුළු කරලා කියන්නකෝ එන උත්තරේ. රුපියල් 8640යි. ඒක වෙන්න පුළුවන්. ඉස්සෙල්ලාවද? ඔව් සර්. තව කාටද ආවේ 8640? තිලාක්ෂි. සුභාති. හරි. හොඳයි රයිට් මේක සුළු කරමු. මෙන්න මේ බිංදු දෙක සුළු කරනවා. මේ බිංදුව ලියනවා 8 වරක් 8 64යි 8 වරක් 8640යි රුපියල් කියලා එන්නේ. එතකොට ගැටලුව මේ තියෙන ටික. ගැටලුවට අවශ්‍ය කොටස තමයි අර කටුවට හැදුවේ. ඒකත් ඔයාලා ගැටලුවේ පැත්තක පුංචියට කටුවට තියාගන්න. එතකොට ආයෙ වරදින්නේ නැහැ. මොන පළවෙනි ගැටලුව. මෙන්න දෙවෙනි එක. බලමුකෝ දැන් ඔයාලගේ අපංකන්නේ. මේව ලියා ගන්න. රුපියල් 50000කට නැත්නම් 50000ක් වටිනා ශීතකරණයක්. රුපියල් 50000ක් වටිනා ශීතකරණයක් රුපියල් 65000කට විකුණන ලදී. රුපියල් 65000කට විකුණන ලදී. දැන් ලාභය එහෙම අහන්නේ නැහැ. ලාභය ඔයගොල්ලෝ දන්නවා. ලාභ ප්‍රතිශතය කුමක්ද? ලාභ ප්‍රතිශතය කුමක්ද?
ලාභ ප්‍රතිශතය කුමක්ද? ඔන්න ප්‍රශ්නේ. දැන් ඔයාලා කැමති විදිහකට හදන්න පුළුවන්. මම හදන්නේ අර පෙට්ටි 4යි මිනි 3 ක්‍රමේ දාලා තනි වගන්තියකින් තමයි උත්තරේ ගන්න. වෙන ඕන ක්‍රමයක් ඔයාලට පාවිච්චි කරන්න පුළුවන්. හැබැයි මම අවවාදයක් විදිහට කිව්වේ ඉර වෙන්න පුළුවන් සාමාන්‍ය පෙළ මට්ටමට යනකොට එහෙම නෙවෙයි ඉගෙන ගත්තොත්. මේ ලියන වචන ලියන්න අවශ්‍ය නැහැ. නමුත් ඔයාලට පැහැදිලි කරන්නයි මේ හදන්නේ. හැම අවුරුද්දකම හැම පන්තියකටම නේද මේ කොටස් කියලා දෙනවා. හැබැයි බුද්ධිමත් සමහර ළමයි ගොඩාක් මේව තේරුම් අරන් ඕනම ප්‍රතිශත ගාණක් හදන මට්ටමට එනවා. ඒ අතර ඉන්නවා සමහර පඬිත ළමයි ටික. ඒගොල්ලෝ භාගයට මේවා ඉගෙනගෙන ගණන් ගන්න නැහැ. ඒගොල්ලෝ පොඩි පොඩි ඒවා හදන්න පුළුවන්. අන්තිමට සාමාන්‍ය පෙළදී යනවා. ඒවා හරියට ඔලුවට ගත්ත ළමයා එයා විසින්ම ගැටලුව නිර්මාණය කරගන්න. උත්තරේට යන විදිහ. නැතු යාන් මොකද මේ ප්‍රශ්න මොකුත් නැහැ. එයා හදලා ඉවරයි. අනිත් අය උඩයට මාරු කරගෙන වැඩි කරන ඒවා තේරුම් ගන්න බැරුව තමයි. අත්දැකීමෙන් කියන්නේ. හරි. උත්තර ආවනම් කියන්නේ 100ට කීයක්ද ලාභය? ලාභ ප්‍රතිශතය. හරිම සරලයි මේක. තව අමාරු ගණන් දුන්නේ. දෙවෙනි ගැටලුව 100ට 325යි. 100ට 325යි කියලා කියනවා. තව උත්තර තියෙනවා නම් කියන්න. 100ට 150යි. 100ට 150යි කියලා කියනවා. තව උත්තර තියෙනවා නම් කියන්න. සුභාති හැදුවද පුතේ? තාම හදනවා. ඔෂාන් කීයද කිව්වේ? හරි. ඔච්චර වෙලා යන්නේ මේ බලන්නකෝ දැන් ඔයාලා උත්තර කීපයක් කිව්වා. කියපු උත්තර ඔක්කොම වැරදි. හරිනේ වැඩි. දැන් ඔයාලා හදපු එක වහලා දාන්න වැඩක් නෑ. ඔයාලා එළි වෙනකන් හැදුවත් ওই උත්තරේ එන්නේ නැහැ හරියට. වහන්නකො. ලියන පොත වහලා පාඩමට සම්බන්ධ වෙන්න අහන ප්‍රශ්න ටිකට උත්තර දෙන්න. මොකද මාගාවත් ප්‍රශ්නේ නැහැ. ඔය හිතලා කියවපු එක නේ. හරි. ගත්මිල කීයද? කොයිද?
ශීතකරණයේ මිල කීයද? ඒ කියන්නේ 50000යි. හරියට හරි. 50000ට ගත්ත එක විකුණලා කොච්චර ලාභයක් ලබනවද? විකුණුම් මිල අහන්නේ නැහනේ. අහන්නේ ලාභය. එහෙනම් අපි ලාභය ගැන හිතන්නේ. ඒකයි ඔය වැරදුනේ. කීයද ලාභය? ඒක හිතින් හදාගන්න ඕන. 50000 එක 65000ට විකුණාම කොච්චරද ලාභය? 15000. 15000. හොඳට බලා ගන්න. මම අවස්ථාව දෙන්නම්. නැවත හදන්න. ඔන්න 50000 එකකින් 15000ක ලාභයක් ලැබුවා. ගත් මිල 100 වුණා නම් කොච්චර ලාභයක් ලබයිද? ඕන ඔතෙන්ට එන්නේ උත්තරේ. බලන්න. ඔන්න මේ දෙක ඉස්සෙල්ලා උඩින් ලියලා මේ දෙක යටින් ලියන්නත් පුළුවන්. මේ මම එහෙම ලිව්වේ නෑ. අර ඔයාලට පැහැදිලි වෙන්න. දැන් හොඳට තේරුම් ගන්න මේක ඔයාලගේ උත්තරේ වැඩක් නෑ. හරි ගිහින් නෑ කාගේවත්. උත්තර වෙලා අරගෙන හදලා වැඩකුත්. එහෙනම් තේරුම් ගන්න අහන්නේ ලාභෙනේ. දීලා තියෙන්නේ ගත් මිලනේ. එහෙනම් ගත් මිලයි ලාභය. විකුණුම් මිලක් ගැන මොකුත් කතාවක් ඕනේ නෑනේ. අහන්නේ ප්‍රශ්නේ ගත් මිල මේ ලාභය ගැන. ලාභ ප්‍රතිශතය කියන්නේ 100ට කොච්චරද? හරි. දැන් මෙන්න මේකනේ හොයන්න තියෙන්නේ. පේනවද ඔයාලා? මේකනේ හොයන්න තියෙන්නේ. ඒක එන්නේ මේකෙන් මේක එන විදිය. ඕනෝක එන විදියට 50000න් 100 ගන්නේ කොහොමද? කාගේද මේ කඩදාසි හෙල වෙන සද්දය ඇහෙන්නේ කාගේ? චතුමිනි මයික් එක මියුට් කරගන්න ඕන පුතේ. ඔය කඩදාසි හෙල වෙන සද්දය ඇහෙනවා. හරි. එතකොට 50000න් 100 එන විදිහටමයි 15000න් මෙන්න මෙතනට උත්තරේ එන්නේ. හරි. දැන් මට කියන්න 50000 100 කරන්නේ කොහොමද කියන්නේ? අර කලින් එකේ වගේම තමයි. ඒක යටට ගියා මේක උඩට ආවා. හරි ලේසි කියන්නේ. 50000 100 කරන්නේ කොහොමද? වැඩි කිරීම 100 බෙදීම 50000. ඔව් මුලින්ම බෙදමු නේද? මුලින්ම බෙදනවා. බෙදීම දැන් 50000නේ. 50000 බෙදනවා 50000යි. ඔහොම. 50000 50000න් බෙදලා වැඩි කරනවා 100. ඔච්චරයි තියෙන්නේ. 50000 50000න් බෙදුවාම එකයි. එක් වරක් 100 100යි. එහෙනම් මේකමයි මෙතෙන්ටත් තියෙන්නේ. මොකද්ද කරන්න තියෙන්නේ? 15000 බෙදනවා කියන්නේද? 50000. වැඩි 100. දැන්වත් උත්තරේ ගන්න හදලා. එහෙනම් කෙලින්ම ලියනවා ලාභ ප්‍රතිශතය මොකද්ද 15000 බෙදන්න ඕනි 50000න් මේ 15000 බෙදීම 50000 වැඩි කිරීම 100 ඒක 100ට දාගන්න ඔන්න ඔතනින් තමයි ඔබට අවශ්‍ය උත්තරේ ඉස්සෙල්ලා නම් උත්තරේ කිව්වේ නැහැ කවුරුවත් ඉතින් තාම ඔබ හිතනවා නම් ඔබ ඔය වෙන දන්න ක්‍රම වලින් මේ ටික ඉගෙන ගන්න පුළුවන් කියලා පව් කියලා තමයි කියන්නේ අවුරුදු 21ක් තිස්සේ මේ කොටස් කියලා. හරියට අල්ලගත්ත ළමයා. ගුරුවරුන්ටත් කියලා දෙන්න. ප්‍රතිශත. දැන් මේවා යටට මොනවද උඩට මොනවද ඒව එච්චර ප්‍රශ්න නෙමෙයි මේක දන්නවා. හදලා ඉවර නම් උත්තරේ කියන්නේ. සර් ඔව් කියන්නේ. මම පන්ති ආවේ නැහැ දවස් ඒවා නෝට් ගන්න විදියක් නැද්ද? පුතේ නෝට් නෑ YouTube වල පාඩම මේ අද දානවා ගිය සතියේ පාඩම. එතකොට බලන්න තමයි වෙන්නේ නෝට් නෑ මොකුත් ඈ. ටියුට් එක කලින්ම දාපු එකක්. පළවෙනි පාඩම් තුනේම තනි ටියුට් එක ගියේ. ඒක තමයි ටියුට් එක ඈ.
පාඩම් තුනටම තාම මේ භාගනේ ටියුට් එක නම් ඒකත් නැහැනේ සමහර අය අරගෙන නැහැනේ ඒක print කරගත්තේ නැහැනේ සමහර අය පාඩම සම්පූර්ණම තියෙනවා YouTube උත්තරේ එකේ බලන්න 100ට 30 කීයද ආවේ 100ට 100ට 30 වෙන්න පුළුවන් 30 වෙන්න පුළුවන් ඔයගොල්ලෝ ඉස්සෙල්ලා 300 ගණන් බුදුම් එහෙම ලාභ ගත්තොත් එහෙම 100ට ගත්ත එකත් 400ට විතර විකුණන්න එපා. ඒක කවුද කැමති? ඒක 50000ට ගත්ත එක විකුණන්න ඕනේ 250000ට විතර. ඒගොල්ලෝ මරනවා. හරි අපි සුළු කරලා ගමු උත්තරේ. දැන් ඔයාලට තේරෙනවා ඇති මේක බුද්ධිය අවශ්‍යයි හිතන්න අවශ්‍ය කරන යාන්ත්‍රික විදිහට මේවා ඉගෙනගෙන බැවෙන්න කපනවා. බිංදු 3ට බිංදු 3 කැප. මේ 50 මේ 100න් 50 ඒවා එකයි 100ට 50 ඒවා දෙකයි. දෙවරක් 15 30යි. බලන්න කොච්චර සරලද කියලා. එහෙනම් මේකේ ලාභ ප්‍රතිශතය 130යි. 130ක ලාභ ප්‍රතිශතයක් තමයි නරක නෑ 130ක් කියන්නේ දෙල්ලමක් නේද? මේක ලක්ෂයක් එහෙම වුණා නම් කෙලින්ම 30000 1,30,000ට විකුණන්න. 30000ක් ලාභ. 130 මම මේ කියා දෙන ක්‍රමයට නැතුව වෙන ක්‍රමයකට හදලා ආපු අය ඉන්නවද කවුද? හරි. අපි යනවා ඊළඟ ගැටලුවට. තුන්වෙනි ගැටලුව. දැන් ඔයාලා හොඳට මතක තියාගන්න මේ පද්ධතිය. මේ ගණන් ටික නම් පුතේ නැවත නැවත හදන්න. ඔයාලා කොච්චර හිතුවත් ඉස්කෝලේදී කොච්චර ඉගෙන ගන්නවා කියලා හිතුවත් මේක කරගන්න බෑ. මොකද මේ කියා දෙන ක්‍රමයට කියා දෙන්නේ නැති ඉන්නවා. කතා. එකම ගානම නැවත දෙන්නේ නැහැ. එකිනෙකට වෙනස් ගැටලු දෙන්නේ. ලියා ගන්න තුන්වෙනි. රුපියල් 48000කට 48.3යි රුපියල් 48000කට විකුණන ලද රූපවාහිනී යන්ත්‍රයක් නිසා ඒ කියන්නේ ඔන්න විකුණුම් මිල කියන්නේ යන්ත්‍රයක් නිසා වෙලෙන්දා 4%ක සියයට 4ක ලාභ ප්‍රතිශතයක් ලැබීය. සියයට 4ක ලාභ ප්‍රතිශතයක් ලැබී. එහෙනම් කවුරු හරි කියන්න මගේ ප්‍රශ්නේ මොකක්ද කියලා? ගත් මිල්ල හරියටම හරි. ඔහු ඒ කියන්නේ වෙලෙන්ද ගත්ත මිනිස්සයා නෙමෙයි මේ ආගේ ඉන්න මිනිස්සෙක් මේකට සල්ලි කියලා අරගෙන තියෙනවා. මේ වෙලෙන්ද ගැන කියන්නේ. ඔහු එය ගත් මිල කීයද? දැන් ඔයාලා අර සාමාන්‍යයෙන් යන අර අච්චරකට මෙච්චර නම් මෙච්චරකට කොච්චර ඒ ක්‍රම වලට ගියොත් හිර වෙනවා ඉතින් ඈ. කැමති නම් එහෙම හදන්න පුළුවන් නම් හොඳයි. බැරි බෑ කියන එක නෙමෙයි කිව්වේ හිර වෙන්න පුළුවන් කියලා කිව්වේ. 48000ට විකුණලා තියෙන්නේ හොඳට මතක තියාගන්න. ඉක්මනට හදන්න.
අපි අතිරේක පන්තියක් දාගන්න බලමු මේ ඔයගලන්ට වාර විභාගයෙන් පටන් ගන්න තියෙන ඉස්කෝලවල ඉවරද? එතකොට අනිවාර්යයෙන්ම ගත්ත මිල 48000ට වඩා නම් අඩු වෙන්න ඕනේ. ඊට වැඩි වෙනවා නම් එහෙම යා බිස්නස් එකක් නෙමෙයි කරලා තියෙන්නේ. හරි සර්. අනිත් පැත්ත ඉවර කරන්න ඉක්මනට. හරි සර්. හරි මට නමත් එක්ක උත්තර කියන්න ඔයාලට ආපු 46080යි ඕෂාන්ට. ඔෂාන්ට 46080යි. හරි. තව ඔෂාන්ට ආපු උත්තරේ 46080යි. අනිත් ඉවරයි. මේවා අමාරු නෑ හැබැයි හරියට තේරුම් ගන්න ඕනේ. තව කාට හරි උත්තර ආවද? අපේ ගැටලුව කිව්වේ රුපියල් 48000කට භාණ්ඩයක් මොකක් හරි රූප වාහිනියක් විකිණීමෙන් 4%ක ලාභ ප්‍රතිශතයක් ලැබුවා කියලා. ඔහු ඒ ගත් මිල කීයද කියලා ඔබෙන් අහන්නේ.
දැන් හොඳට මතක තියාගන්න දැන් ඔයාලා මේක ටිකක් සංකීර්ණයි තමයි ඒ ඉතින් දැන් ගෙදර අයටත් කියනවා ඔයාලත් හිතනවා අමාරු කියලා. එහෙම ඉතින් මේකට කිසිම විසඳුමක් නැහැ. නැවත මේ ගණන් ටික හදලා පුළුවන් කරගන්න එක ඇරෙයි. වෙන කිසිම විසඳුමක් නැහැ. මෙච්චර සරලව කොහෙවත් කියා දෙන්නෙත් නැහැ. ඒ කියා දෙන්න මේ කියා දෙන එකත් අහගන්න බැයි නම් ඔබට බෑම තමයි. ඒ නිසා මතක තියාගන්න නැවත මේ වීඩියෝ හරි බලලා මේ ටික පුළුවන් කරගන්න. ඒ යන විදිය මම කියන්නේ ඕනම ගානකට ඔට්ටු යර කියා දුන්න ක්‍රම. නැත්තම් මට කිව්ව හැකි යටට මේක දාපන් උඩ එහෙම බෑ. ඒක මොකද ගැටලුවෙන් ගැටලුවට ඒක වෙනස් වෙනවා. හරි. අපි හදමු. හරි මං අහන ප්‍රශ්න වලට උත්තර දෙන්නකෝ. දැන් මේකේ අහන ප්‍රශ්නේ මොකක්ද අවසානයේ? දැන් කතා කරන්න හැමෝම වැඩ නවත්තන්නකෝ පුතේ. අපි මේ අවසාන ගැටලුව අද වෙලාව ඉවරයි. මේකේ අහන ප්‍රශ්නේ මොකක්ද අන්තිමටම? එතනින් අපි පටන් ගන්න ඕනේ. ගත්මිල ඔව් ගත් මිලනේ නේද? එහෙනම් අපි ලියාගන්න මෙතන ගත් මිල. ගත් මිල. දීලා තියෙන්නේ තව මොන මිලක්ද? 48000 කියන්නේ විකුණන ලද විකිණුම් මිල. විකිණුම් මිල. ලියාගන්න. ඔය දෙක ලියාගන්න ගත් මිල විකුණුම් මිල කියලා. විකිණුම් මිල ගත් මිල. මේ දෙක මාරු වුණත් ප්‍රශ්නයක් නැහැ. අපි 100න් පටන් ගමු. 100ට ගත්ත එකක් නම් විකුණන්න ඕනේ කීයද? හොඳට හිතලා කියන්න. 104ට තේරුණාද අනිත් අයට? 104ක ලාභයක් ලබන්න නම් 104ට විකුණන්න ඕනේ. දැන් අපි දන්නේ නැහැ කීයට ගත් එකක්ද කියලා. හැබැයි විකුණලා තියෙනවා කීයටද? 48000කට. ඉස්සෙල්ලා ඔන්නෝක ලියාගන්න. තාම ඔබ මේක ලියලා උත්සාහ කරපු නැති හින්දා තමයි ගාන හදන්න බැරි වෙන්නේ. සමහරු ලිව්වත් අවබෝධකින් නෙමෙයි ලිව්වේ. අහන්නේ මොකද්ද? අර කලින් ගණන් දෙක දිහා බල බල ලියන්න ගියොත් බෑ. දෙයිලා තියෙන්නේ මොකද්ද? අහන්නේ මොකද්ද? එතනින් ඕනේ පටන් ගන්න. ගණන් තුන විදියක්. මේ හදපු ගණන් තුන. හරිද? දැන් මෙතනින් මෙයානේ ගන්න තියෙන පේනවද? මෙතනින් මෙයා ගන්න තියෙන්නේ. එතනින් එයා ගන්න නම් තියෙන අපිට එකම විසඳුම මෙතනින් මෙයා ගන්න. මේකෙන් මෙයා ගන්න විදිහටම තමයි මේකෙන් මෙයා. දැන් කලින් ගණන් වල බලන්න මෙතනින් මෙහෙම අපි ගත්තා හිස්තැන මෙතනනේ මේකනේ හොයන්න ඕනේ. එතකොට එයාගෙන් මෙයා එන්න නම් ඒ විදිහටම තමයි එයාගෙන් මෙයා එන්නේ. එහෙනම් දැන් හිතන්න මෙන්න මෙතන ගන්නෙ කොහොමද? 104 48000 කරන්නේ කොහොමද? කියන්නේ බෙදීම 104 වැඩි කිරීම 48000. අන්න හරි 104 බෙදනවා 104 න්. එතකොට එකයි. වැඩි කරනවා 48000න්. ඉතින් ඕකම තමයි මෙතෙන්ට එන්නේ. මෙන්න මේ ලියපු එකම තමයි අර සිමෙන්ති ගැන හිතන්නකෝ. සිමෙන්ති ඩබල් වුණොත් වැලි ඩබල් වෙනවා. සිමෙන්ති 3න් වැඩි කරලා වැලි 2න් වැඩි කරොත් එහෙම අනුපාත වෙනස් වෙනවා. මේ අනුපාත. එහෙනම් ඒකම තමයි මෙතෙන්ට එන්නේ. මම මේ නැවත ලියන්න වෙනකොට මේක දැන් මොකද්ද? 100ටත් වෙන්නේ මේ සිද්ධියම තමයි. 100 බෙදුවා 104න් වැඩි කරා 48000න් උත්තරේ උත්තරේ. එහෙනම් අපි ලියනවා මොකද්ද? අපි අහන්නේ මොකද්ද? ගත් මිල. එයිම වගන්ති. ගත් මිල කවුද ඉතින් වෙලෙන්ද නේද? මොකද්ද කරන්න තියෙන්නේ? 100 බෙදනවා 104න්. මෙන්න 100 මෙන්න බෙදුවා 104න් මෙන්න වැඩි කරා කියන්න 48000. ඕනෝක සුළු කරාම අවශ්‍ය උත්තරේ අත ගණන් ගෙන්නත් පුළුවන්. ඒකට කමක් නැහැ. එහෙමනේ මුදල් කියන්නේ. රවුම් ගණන් කියලා ගණන් හදන්න බෑ. වෙලඳා 100 බෙදුවා 104න් 48000න් වැඩි කරා. මේකේ යටට ලොකු සංඛ්‍යාවක් ඇවිල්ලා තියෙන නිසා අනිවාර්යයෙන්ම 48000ට වඩා අඩු උත්තරයක් එනවා. ඔය දෙක මාරු වෙච්ච ගමන් ගත් මිල 50000 ගණන් එහෙම වෙයි. එහෙම වෙන්න බෑ.
ඔෂාන් මේ විදිහට හදලාද උත්තරේ ආවේ? සර් විකුණුම් මිලට 100 දාලා ගත් මිලට 96 දාලා හැදුවේ. වැරදිලා නේද එහෙනම්? සුළු කරගන්න. කොහොමද සුළු වෙන්නේ? 4ෙන් බෙදන්න පුළුවන්. මේක 4ෙන් බෙදුවාම වෙනවා 26ක් නේ. 26යි මෙයා 4ෙන් බෙදුවාම 12000. ආයි 2ෙන් බෙදන්න පුළුවන් 13යි. මේක 2ෙන් බෙදුවාම 6000. එතකොට 6000 100ෙන් වැඩි කරාම 60000 නේද? 60000ද? නෑ. 13ෙන් බෙදන්න 13ෙන් බෙදන්නත් ඕනේ ඊට පස්සේ. හැටදාහම නෙමෙයි ඈ වැරදුනා. 6000යි බිංදු 2යි. එතකොට 600000. ඒක 13ට බෙදන්න. මෙතන හදන්නම්. එතකොට මෙතන 6000ක් තියෙනවනේ. 6000යි බිංදු තව 2ක්. ඕනෝක 13න් බෙදුවාම වෙන උත්තරේ තමයි උත්තරේ. දශම එනවා 7 එනවා. දශම කියන්නේ 7නේ. ඒකට කමන්නේ. හය ලක්ෂය. මේක බෙදන්න ඕනේ 13. හතරයි නේද? 42යි. 4 3 12යි 4යි 52යි නේ. එතකොට මෙතන 8ක් තියෙනවා. 80ට බෙදලා කියන්න ළමයි බඩ ගන්න. දැන් අපි මේක හිතාමතා දුන්න ගැටලුවක් නෙවෙයි නිසා මේ 7යි ඒකට කමන්නේ නැහැ. එහෙම ප්‍රශ්නයක් කරගන්න එපා. 13 බෙදත් ඉතින් අවසාන පිළිතුරේ එහෙම ගැටලුවක් පාන. මේ ගැටලුවේ ක්‍රමයේ තේරුම් ගන්න. ඔන්න දැන් 40 යම් කිසි දහස් ගණනක් එන්නේ. අසුවට 13 ඒවා 6ද? 6 3 18යි 6ක හදවෝ නේද? 6යි. මෙයාගේ උත්තරේටත් කිට්ටුයි නේ. 6 3 18 බලමු ඒ උත්තරේ මේද කියලා. 6 3 18යි 6 1 6යි 1යි 7යි 78. ඔන්න දෙකක් ආව 20ට. 20ට 13 ඒවා 1යි. 13 ඔන්න 7යි. 70ට 13 ඒවා 5යි. ඔන්න බෙදන්නකො. මේ ක්‍රමයයි ඔබ ඉගෙන ගන්න ඕනේ. වෙන කිසිදු ප්‍රශ්නයක් නැහැ. මේ ක්‍රමය ඉගෙන ගන්න. ඉතින් විභාගෙදි දෙනකොට මේක ටික ලේසියෙන් සුළු වෙන එකක්. මෙතන මේ 34 ගන්න නැතුව 40කට දා ගන්න නැතුව ලස්සනට රවුන්ඩ් කරලා දෙයි. අපිට මේ උත්තරේ වැඩක් නැහැ. මේ ක්‍රමයයි වැදගත්. දැන් බලන්න 46150 යම්කිසි ගානක්. සතත් ඒ. දශම ස්ථාන දෙකක් තියෙනවා. ඒතකොට 7 ගානක් ඒ. මේ ක්‍රමය මතක තියාගන්නයි ඕනේ. ඔය ළඟ කැල්ල එකක් තියෙනවනේ ඉක්මනට බෙදන්න පුතේ. ලක්ෂ 6. ලක්ෂ 6 13න් බෙදලා කියන්න උත්තරේ පටස් ගාලා. 6.5 වෙලා වෙනවා.
උත්තරේ දාලා තිබුණාද මම දැක්කේ නෑ. 46153යි 784යි රයිට්. ඔන්නක තමයි උත්තරේ. 46153යි 784යි. අපිට වැරදිලා එහෙම නෙමෙයි හරියටම හරි. මට අමතක වෙයි ඔයගොල්ලෝ කියන්න කවුරුහරි 46153යි 784යි නේ. එතකොට 46153යි 784යි. මේ ගානට තමයි අරන් තියෙන්නේ. තව දශම එනවා දිගට දිගට. ඒකට කමන්නේ. මේ ගානට ගත් එකක් තමයි 48000ට විකුණලා තියෙන්නේ. එතකොට තමයි 104ක ලාභයක් ලැබිලා තියෙන්නේ. මේ උත්තරේ ගැන නෙමෙයි ඔබ හිතන්න ඕනේ මේ ක්‍රමය ගැන. මෙතනයි හොයන්න තිබුණේ. එතකොට මෙයාගෙන් මෙයා එන විදිහට මෙයාගෙන් මෙයා ගන්නයි තිබුණේ. ඔබට දෙන ගැටලු මෙච්චර සංකීර්ණ නැතුව සරලව සුළු වෙන එකක් දෙයි. ඉතින් මම හිතනවා ඊළඟ දවසේ දැන් අපි අතිරේක පන්ති කරන්න වෙනවා අනිවාර්යෙන්. නැත්නම් මේ ප්‍රතිශත පාඩම ලේසි නැහැ. බොරුවට උඩින් පල්ලෙන් ඉස්කෝලේ කරනවා වගේ කරලා වැඩකුත් නැහැ. මොකද ඔයාලා අනිවාර්යෙන් හිර වෙනවා මේ ගැටලුවක් ආපු වෙලාවට හදාගන්න බැරුව. දැන්ටම පේනවනේ. සරල ඒවා ගොඩාක් කියලා දීලා වැඩක් නැහැ. අපි දැන් මොඩල් 3ක ගැටලු හැදුවා. තව ගොඩක් හදන්න ඕනේ. මේ தත්ත්වය හුරු වුණොත් මෙන්න මේ පද්ධතිය මේ 4 අලගෙදර මේක හුරු වුණොත් අනිවාර්යෙන් ඕනම ගානක් හදන්න පුළුවන් මට්ටමට ඔබ එනවා. එහෙනම් මම අහන්නේ අද කරපු ටික තේරුණාද කියලා. තේරුණා නම් සුපිරි. තේරුම් ගන්න පුළුවන් මේ පද්ධතිය අවබෝධ කරගත්තොත්. මේ ටික හොඳට ඔළුවට ගත්තොත් නැවත නැවත බැලුවොත් අධ්‍යයනය කරොත් හරිම ලේසියි මේ ටික කරගන්න. අවබෝධයෙන් මොකද ඕනම ගානක් හිතලා හදන්න පුළුවන් මට්ටමට එමු. දැන් ඔබ හුරු කරලා තියෙන්නේ යාන්ත්‍රිකව හදන්න. යටට මොකක් හරි දැම්ම උඩට මොකක් හරි දැම්ම එම්ෙන් ගත්තා ඇහුවොත් එimhe ඇයි යටට මේක දැම්මේ උඩට මේක දැම්මේ දන්නේ. අරගොල්ල හදනවා අපි හැදුවා. දැන් මෙතන එහෙම නෙමෙයි කෙලින්ම සමානුපාත අනුපාත ක්‍රම. right. YouTube වලට ඉක්මනටම මේක එකතු කරන්න නැවත නැවත බලලා හුරු වෙන්න. දැන් මේ වර්ගයේ ගැටලු තියෙනවා අච්චු පොතේ ඊළඟට අලුත් නිබන්ධනෙත් දැන් හිතන්නේ කොහොම හරි දෙන්නම් මේ හදා ගන්න බැරි ප්‍රශ්නේ තියෙන ලැප්ටොප් එකේ තියෙනවා ගන්න විදියක් නැති එක තියෙන්නේ. ඒ දෙනා අපි අදට පන්ති නවත්තමු. බය වෙලාද ඉන්නේ ළමයි? බය නැහැනේ. අපි මේ ඔක්කොම මේ ටික කොහොම හරි පුරුදු කරගමු. මේ අද හදපු ගණන් ටික නැවත නැවත හදන්න ඊට පස්සේ අච්චු පොතේ තියෙන ගණන් උත්සාහ කරන්න. බය වෙන්න එපා. වැරදුනට කමන්නේ. අච්චු පොතේ ඇති වගන්ති ගොඩාක් කියලා වෙන වෙන ක්‍රම වලින් හදලා ඇති නිදසුන් ගැටලු තියෙනවනේ. ඔයාලා ඒවා ගාන දිහා විතරක් බලලා මේ ක්‍රමයට හදන්න බලන්න. ඒක අනිවාර්යෙන් ඕනම ගානක් හදන්න පුළුවන්. අවශ්‍යම වගන්ති අපි ඉස්සරහ තියෙනවා. ඉති ප්‍රශ්නයක් නෑ. රයිට් එහෙනම් අපි අද නවත්තනවා ආයිබෝන් නේ. අයිබෝන් සර්. නෑ I would. අයිබෝවන් සර්.